ඔබ මා කැඳෙවුවා අඳුරෙන් මා දිවි මුදවලා නපුරෙන් සැමදා මා ගලවා දකුණතින් ඔබ මා ඉසිලුවා උස්වූසස්සු දෙවිනොනි ඔබ වන් වෙන කිසිවෙකු නැති මගේ ජීවිතේ ඔබගෙමයි සදා උසස්වු දෙවිදුනි ඔබ වන් වෙන කිසිවෙක් නැති මගේ ජීවිතේ ඔබගෙමයි සදා ඔබ මාගේ ශක්තියයි සැමදා මුළු ජීවිතේ පුරා ඔබ මාගේ ශක්තියයි සැමදා මගේ ජීවිතේ පුරා ඔබ මාගේ ශක්තියයි සැමදා මුළු ජීවිතේ පුරා ඔබ මාගේ ශක්තියයි සැමදා මගේ ජීවිතේ ස්වාමින් මා පර්වතය වේ ගැලවීමේ බලකොටුව වේ මරණයෙන් මා දිවි ගැලවුවේ මා වෙනුවෙන් දිවි කැප කළේ මරණය පරදා නැගිටුනේ ජේසුනි ඔබ මා සමග වේ උස්වූසස්සු දෙවිනොනි ඔබ වන් වෙන කිසිවෙකු නැති මගේ ජීවිතේ ඔබගෙමයි සදා උසස්වු දෙවිදුනි ඔබ වන් වෙන කිසිවෙක් නැති මගේ ජීවිතේ ඔබගෙමයි සදා ඔබ මාගේ ශක්තියයි සැමදා මුළු ජීවිතේ පුරා ඔබ මාගේ ශක්තියයි සැමදා මගේ ජීවිතේ පුරා ඔබ මාගේ ශක්තියයි සැමදා මුළු ජීවිතේ පුරා ඔබ මාගේ ශක්තියයි සැමදා මගේ ජීවිතේ පුරා හොඳයි ඔබ සියලු දෙනාට ආශිර්වාදමත් උදෑසනක් අද දවසේ අපේ දේවමේ අපි මේ ආකාරයට අපි ආරම්භ කරන්න සූදානම්ව සිටිනවා සජීවීව නරඹන ඔබ හැම කෙනෙක්ම ඊට ආදරයෙන් සහ ගෞරවයෙන් අපි නැවත වාරයක් පිළිගනු ලබන අතර අද දවසේ විශේෂ ඉරුදිනක් අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ නමස්කාර කරන්නට යනවා උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න යනවා ඒ නිසා මේ උදෑසන ඔබ නිවසේ ඔබේ කාර්යාලයේ ඔබ ඉන්න ස්ථානයේ සිට අද දවසේ අපි දේවමේ ආරම්භ කරමින් අපි යාඥා කරමු ස්වාමින් වහන්සේගේ බලය ඒ කරුණාව ඒ අනුග්‍රහය උන්වහන්සේ නොනවත්වා අප කෙරේ තබා තිබෙනවා. ඒ නිසා අපි මොහොතක් අරගෙන අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමින් ඒ දෙහිමේ අපි බාර කරමින් අපි යාඥා කරමු. හලෙලූයා. ජීවමාන දෙවි පියාණනි අද දවසේ නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ කරුණාව ඔබගේ අනුග්‍රහය අප මැදේ තබා තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබගේ හස්තය නිරන්තරයෙන් අප මැදේ තිබෙනවා ස්වාමිනී. මමද මගේ පවුලද ඔබ වහන්සේ ආරක්ෂා කරගෙන තිබෙනවා. දෙවි පියාණන් වහන්සේ ඔබගේ කරුණාව තුළ අපි ගමන් කරලා තිබෙනවා ස්වාමිනී. අපි යාඥා කරනවා ස්වාමිනී මේ ඉරුදින ස්වාමිනී ඔබගේ ආශිර්වාදය මටද මගේ පවුලටද ඔබ නිදහස් කළ මැනව කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. දැන් මේ දේමේ පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා ස්වාමිනී ඔබගේ අභිමුඛත්වයත් ඔබගේ ආලේපයත් ඔබ වහන්සේගේ ගින්නත් අප මැද නිදහස් කළ මැනව කියලා අපි යාඥා කරනවා. දැන් ස්වාමිනී අපි හැම කෙනෙක්ම ඔබගේ දෑතට බාර වෙනවා යේසුස් වහන්සේගේ අතුරුම නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. Hallelujah. Kami udasan unang si Rudyogen kaya ng karani. Madunang sa pagiging
හමිනාවේ මලච්චවන්නේ නෑ ඔබේ ප්‍රේමේ කිසිදා මාතරියේ නෑ අද හමිනාවේ මලච්චවන්නේ නෑ ඔබේ ප්‍රේමේ කිසිදා මාතරියේ නෑ කිසිවක් නොමැතිව මාවේ මා තුල ආසිරි දෙගුණ කළේ කිසිවක් නොමැතිව මාවේ මා තුල ආසිරි දෙගුණ කළේ Elohe 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 සුති කරමි Elohe 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 සුති කරමි Hallelujah මොන වේ පාතාවන තුල හිටියා උන්වහන්සේ ඔබත් මාත් සමග සිටිනවා Hallelujah උද්‍යෝගයෙන් උන්වහන්සේට ගායන වේදනාවෙන් මා අඬමින් සිටියේ කැළඹුණු මා වෙත ඔබ ආවේ වේදනාවෙන් මා අඬමින් සිටියේ කැළඹුණු මා වෙත ඔබ ආවේ විසුම මහා පිහිටෙව්වේ අහිමි වූ සියල්ලගෙන දුන්නේ විසුම මහා පිහිටෙව්වේ අහිමි වූ සියල්ලගෙන දුන්නේ Elohe, 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 Stuti karami. Elohe, 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 Stuti karami. Kaurovo atahariya, unnaase go atahariya. Unnaase yo ashamma deviyan wahanse. Obavat maavat ani nokarana deviyan wahanse. Pihitaway අද ළඟ නැත සැමදේ සැපයූ පිහිට ඔබයි අය අද ළඟ නැත සැමදේ සැපයූ පිහිට ඔබයි පරදේසියෙ කුසේ මා සිටියේ නිදහස් දිවියක් වෙන දුන්නේ පරදේසියෙ කුසේ මා සිටියේ නිදහස් දිවියක් වෙන දුන්නේ Elohe Elohe, Elohe, Stuti karami. Elohe, 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 Stuti karami. අද හමිනාවේ මලච්චවන්නේ නෑ ඔබේ ප්‍රේමේ කිසිදා මාතරියේ නෑ අද හමිනාවේ මලච්චවන්නේ නෑ ඔබේ ප්‍රේමේ කිසිදා මාතරියේ නෑ කිසිවක් නොමැතිව මාවේ මා තුල ආසිරි දෙගුණ කළේ කිසිවක් නොමැතිව මාවේ මා තුල ආසිරි දෙගුණ කළේ Elohe 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 Stuti karami අපි ගායමු උන්වහන්සේට Elohe 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 Stuti karami 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 Elohe Elohe Stuti karami Hallelujah Swami අපිට මහිමය දෙන්න Elohe දෙවිඳුන් අපිට නමස්කාර කරනවා ස්වාමිනී අපිට ප්‍රශංසා වේවා Hallelujah Hallelujah මේ උදෑසන උන්වහන්සේගේ අභිමුඛත්වය මෙතනයි ඒ අභිමුඛත්වය තුළ ඔබටත් මටත් ප්‍රීතිය තිබෙනවා ඒ අභිමුඛත්වය තුළ ඔබටත් මටත් ජයග්‍රහණය තිබෙනවා Hallelujah ඒ අභිමුඛත්වය තුළ ඒ ප්‍රේමය තිබෙනවා ඒ බලවත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතරයි Hallelujah ප්‍රශංසා වේවා ස්වාමී ඔබ මඟ සඳරා වූ දෙවිඳුන් ස්වාමිනී බහස්කම් කරනා වූ දෙවිඳුන් ස්වාමිනී ඔබ පොරොන්දු රකිනා වූ දෙවිඳුන් ස්වාමිනී
සරණා නමදිමි නමදිමි ඔබ මෙතනයි අප අතරේ වැඩ වසනා නමදිමි නමදිමි ඔබ මෙතනයි ඔබ ගයන්න උන්වහන්සේට ඔබ මෙතනයි අප අතරේ සැරි සරණා නමදිමි නමදිමි ඔබ මෙතනයි ඔබ මෙතනයි අප අතරේ වැඩ වසනා නමදිමි නමදිමි මග සදනා දෙවිද මග සදනා පොරොන්දු රකින්න ආස්කම් කරන අදුරෙදි ආලෝකේ ඒ ඔබම වේ යේසුස් මග සදනා උදෙවිදුන් මග සදනා පොරොන්දු රකින ආස්කම් කරන අදුරෙදි ආලෝකේ ඒ ඔබම වේ ඔබ මෙතනයි අප හදවත් අතගසනා නමදිමි නමදිමි ඔබ මෙතනයි ඔබ මෙතනයි අප හදවත් සුව කරනා නමදිමි නමදිමි ඔබ මෙතනයි අප හදවත් අතගසනා ඔබ මෙතනයි අප හදවත් අතගසනා ඔබ මෙතනයි ස්වාමිනී නමදිමි නමදිමි ඔබ මෙතනයි අප හදවත් සුව කරනා ඔබ මෙතනයි අප හදවත් සුව කරනා නමදිමි නමදිමි ඒකම බලවත් වූ දෙවිඳුන් මග සදනා පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙදි ආලෝකේ ඒ ඔබම වේ මග සදනා මග සදනා පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙදි ආලෝකේ ඒ ඔබම වේ මග සදනා මග සදනා පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙදි ආලෝකේ ඒ ඔබම වේ ඔබ නිවස තුල සිටියත් මේ මොහොත උන්වහන්සේට ස්තුති කරන්න ඔබවත් මාවත් මත තබා තිබෙන ස්ථානය ගැන ඔබටත් මටත් දීලා තිබෙන සුවය ගැන ඔබටත් මටත් දීලා තිබෙන සැපයීම ගැන උන්වහන්සේට ස්තුති කරන්න ඒ උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබේ නිවස තුල හලෙලූයා ඔබේ අභිමුඛත්වය තිබෙන තැන ස්වාමිනී ආශිර්වාදය තිබෙනවා සුවය තිබෙනවා ස්වාමිනී මිදීම තිබෙනවා ඒ ප්‍රේමය තිබෙනවා ස්වාමිනී ඔබ මට සදාව දෙවිඳුන් ඔබ මාර්ග පෙන්වන්නා වූ දෙවිඳුන් ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා ස්තුති වේ රාබාබාබා ශරණේ යන්තරෝ ස්වාමී වහන්සේ අප සමග සිටින අභිවාසවත් නොකරන එකම දෙවිඳුන් ස්වාමී හලෙලූයා
සම්පන්නව දෙවි දුන්න ඔබයි. අප දිව්‍යත්ව වසනාව දෙවි දුන්න ඔබයි ස්වාමීනි. අපි ඔබට ගෞරවය දෙනවා පියාණනි. ඒ මහිමය ප්‍රශංසාව ඔබටයි. හලෙලූයා. Hallelujah, Sansa Beba, Sansa Beba, Rikaraba Sheria Taraba Kore, Hallelujah, Hallelujah. Namadini Swami. ඔබ මෙතනයි අප ජීවිත සාදන්නා නමදිමි නමදිමි ඔබ මෙතනයි අප දිවි අත ගසනා නමදිමි නමදිමි ඔබ මෙතනයි ඔබ මෙතනයි අප ජීවිත ගොඩනගනා නවදිමි නවදිමි ඔබ මෙතනයි අපේ ජීවිත අප ගසනා අප ජීවිත සාදනා නවදිමි නවදිමි ඔබ මෙතනයි අපේ ජීවිත ගොඩනගනා නවදිමි නවදිමි ඔබ මෙතනයි ජීවිත අත ගසනා නවදිමි නවදිමි මඟ සදනාව දෙවිඳුන්ට අපි ගයමු මඟ සදනා පොරොන්දු රකින්න අඳුරෙදි ආලෝකේ ඒ ඔබම වේ මග සදනා පොරොන්දු රකින්න ආස්කම් කරන අඳුරෙදි ආලෝකේ ඒ ඔබම වේ ඔබ මෙතනයි අප දිවි අත ගසනා නමදිමි නමදිමි ඔබ මෙතන අපේ හිඟකම් සපයන්න අප හිඟකම් සපයන්න නමදිමි නමදිමි ඔබ මෙතනයි අපේ දිවි අත ගසන ඔබ ගෑන උන්වහන්සේට අප දිවි අත ගසන ඔබ මෙතනයි ස්වාමිනී ඔබ මෙතනයි අප හිඟකම් සපයන්න ඔබ මෙතනයි අප හිඟකම් සපයන්න නමදිමි නමදිමි මඟ සදනා පොරොන්දු රකින්න ආස්කම් කරන අඳුරෙදි ආලෝකේ Magasada porundu rakina askam karana anduredi aluki Iobame Magasadana porundu rakina askam karana anduredi aluki Iobame Sadana purundu rakina askam karana anduredi aluki Iobame Hallelujah 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 Hallelujah
කිසිවෙක් නැත්තේ ඔබ යහපත්ය සර්ව බලවත්ය ඔබ වන් වෙන කිසිවෙක් නැත්තේ ඔබ යහපත්ය ඔබ යහපත්ය ඔබ බලවත්ය ඔබ බලවත්ය ඔබ වන් වෙන කිසිවෙක් නැත්තේ වෙන කිසිවක් නැත්තේ ඔබ යහපත්ය ඔබ යහපත්ය සර්ව බලවත්ය ඔබ වන් වෙන කිසිවෙක් නැත්තේ Hallelujah, 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 hallelujah. Swami Tuhan stuti කරනවා. ඔබට ප්‍රශංසා කරනවා ස්වාමීනි. ඔබට ගෞරවය දෙනවා ස්වාමීනි. ඔබට මහිමය සියලු ප්‍රශංසාවන් ස්වාමීන් වහන්සේ. යේසුස් ස්තුති වේවා. නමස්කාර වේවා. ප්‍රශංසා වේවා මහිමේ වේවා. ඒ ගෞරවය ලබන්න වටින ස්වාමින් වහන්සේ නිසා අපි මොහොතක් අරගෙන අපි උන්වහන්සේට ස්තුති කරමු. නැවත වාරයක් උන්වහන්සේ අප මැදේ සිටමින් උන්වහන්සේගේ මහත් වූ කරුණාව ඒ අනුග්‍රහය අප මැදේ නිදහස් කරන නිසා ස්තුතිවන්ත වේවා. ප්‍රශංසා අපි මොහොතක් අරගෙන ඔබ නිවස තුල ඔබ ඉන්න ස්ථාන තුල අපි මොහොතක් අරගෙන අපි යන්නේ භාෂාවෙන් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපි උන්වහන්සේට යන්නේ භාෂාවෙන් අපි යාඥා කරමු. උදෑසන ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව ඒ ආලේපයේ බලය ස්වාමිනේ කඩෑයම ඔබ වහන්සේ මගේ ජීවිතය තුල නිදහස් කළ මැනව. ඒ රබෂන්තරරරියන්දලබා ඒ රිකරරරබෂන්දලලලල රියන්දලබා ඒ රියන්තරරර බෙෂෙන්දරරර රියන්දලබා ඔරහයිබරියෙන්දරරර බෙෂෙන්දරරර රියන්දලබා ඒ රිකරරබෂන්තරරර රියන්දලබා ඔබ යාඥා කරන්න මේ උදෑසන ස්වාමිනේ ඔබ වහන්සේ මගේ පවුලද ඔබ වහන්සේගේ සුවය තුල ඔබගේ රැකවල්කම තුල ඔබ වහන්සේ අරගෙන යන්න ඔබ වහන්සේගේ සුවය තුල ඔබගේ රැකවල්කම තුල මගේ පවුල රැගෙන යන්න රියෙන්දරරර බෙෂෙන්දරරර රියන්දලබා ඒ රිකරරබෂන්තරරර රියන්දලබා ඒ රියෙන්දරරර බෙෂෙන්දරරර ස්වාමිනේ අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ රැකවල්කම ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ වහන්සේගේ ආලේපය ස්වාමිනේ උන් මැද නිදහස් කළ මැනව කියලා අපි යාඥා කරනවා අපි ඉල්ලනවා ස්වාමිනේ දැන් ඒ සෑම පවුලකටම ඔබගේ ආශිර්වාදය නිදහස් කළ මැනව ඔබගේ ආශිර්වාදය නිදහස් කළ මැනව ඔබගේ ආශිර්වාදය ඔබ නිදහස් කළ මැනව කියලා අපි යාඥා කරනවා ඒ සිළු ගෞරවය ඒ සිළු මහිමය අපි ඔබගේ නාමයට දෙන්න දෙමින් පියාණනි ප්‍රශංසා වේවා මහිමය ස්තුතිවන්ත වේවා මහිම වේවා උත්පත්ති පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ මෙසේ සඳහන් වේ මම වනාහි නුඹේ පිය වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාගේ දෙවියන් වහන්සේද වන ස්වාමින් වහන්සේ වෙමි නුඹ සැතපී සිටින දේශය මම නුඹටත් නුඹේ පෙළපතට දෙන්නෙමි තවද නුඹේ පෙළපත පොළවේ දූවිලි මෙන් වැඩි වී උතුර දකුණ බටහිර නැගෙනහිර දිශාවන් වලට පැතිර යන්නේය මිහි පිට සියලු ජාතියු නුඹ හා නුඹේ පෙළපත මගින් තමත් ආශිර්වාද කරන්නෝය මෙන්න මමද නුඹ සමග සිටිමි නුඹ යන සියලු ස්ථාන තැන්හි නුඹ රැකගෙන මම මෙම දේශය නුඹට නැවත දෙන්නෙමි හලෙලූයා ප්‍රශංසය නිසා මොහොතක් අරගෙන අපි යාඥා කරමු අපේ දේශය ගැන ඔබයි මේ දේශය ගැලවුම් කරු ඔබයි මේ දේශය තුල උන්වහන්සේගේ සුවේ නිදහස් කරන්නේ ඔබයි මේ දේශය තුල ඉන්න සුභාරංචි සේවකයා ඔබයි මේ දේශය තුල ඉන්න සුවේ මනුෂ්‍යයා ඔබයි මේ දේශය තුල ඉන්න ඕ ජයග්‍රාහී මනුෂ්‍යයා ඒ නිසා මොහොතක් අපේ දේශය දෙසා අපි යාඥා කරමු අපි ඉල්ලමු ස්වාමිනේ ඔබ වහන්සේ මේ දේශය මටද මගේ පවුලටද මගේ වංශයටද ස්වාමිනේ ඔබ උරුම කර දෙනවා කිව්වා ස්වාමිනේ ඒ නිසා අපි යාඥා කරනවා මේ උදෑසන
දෙවි පියාණනි අපි ඉල්ලන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ දේශය ඔබ වහන්සේ සුවපත් කළ මැනව ස්වාමිනී මේ දේශය තුල එට තිබෙන සෑම අභියෝගයක් වාතාවරණයක් ඔබ වහන්සේ වෙනස් කළ මැනව ස්වාමිනී ඒවා අලුත් හැරෝම් ලක්ෂයන් බවට ඔබ පරිවර්තනය කළ මැනව කියලා අපි යාඥා කරනවා ඒ හැරවෙන සෑම හැරෝම් අලුත් ලක්ෂයකටම ස්වාමිනී අලුත් ආරම්භයක් අලුත් ගමනක් ස්වාමිනී අලුත් ස්වාමිනී පියසටහනක් ඔබ වහන්සේ ඇති කළ මැනව කියලා අපි යාඥා කරනවා දැන් දෙවි පියාණනි සම්පූර්ණ ආශිර්වාදය අපි මේ දේශය මැද නිදහස් කරනවා මේ දේශය සුවපත් කිරීමත් මේ දේශය ආණ්ඩුකාර කිරීමත් ඔබ වහන්සේගේ හස්තයේ තිබෙන නිසා අපි ඔබ වහන්සේට ගෞරව කරනවා දෙවි පියාණනි සියලු ගෞරවය සියලු මහිමය අපි ඔබ වහන්සේගේ නාමයෙන් දෙනවා දෙවි පියාණනි යේසුස් වහන්සේගේ අතුතුම නාමයෙන් ආමෙන් 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 දැන් මේ උදෑසන අපි උන්වහන්සේගේ රාජ්‍යයට වපුරන්ට යනවා ඔබ නිවසේ සිටියත් ඔබ ඒ දසයන් කොටස් ඒ ස්තුති දීමන ඔබගේ දෑතට ගන්නට නැත්නම් ඔබව සිහි කරන්න ස්වාමින් වහන්සේගේ කොටස ගැන අපි උදෙසා උදෑසන යාඥා කරනවා ඊට ප්‍රථමයෙන් අපි ඔබ වහන්සේට අපි ඔබ හැම කෙනෙක්ටම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ පසුගිය මාස කිහිපය තුළ ඔබ දසයන් කොටස් ඒ සෑම දෙයක් ඔබ නොකඩවා නොනවත්වා උන්වහන්සේගේ රාජ්‍යයට ඔබ වැපිරීම ගැන අපි මුළු හදවතින් ස්තුතිවන්ත වෙනවා අපි ඔබට ගෞරව කරන ඔබ හැසෙන් සමහර අය අපි පාලකවරුන්ට දුරකථන ඇමතුමක් දීලා ඒ දසයන් කොටස් ලබා දීලා තිබෙනවා බාර දුන්නා ඒ ගැන මුළු හදවතින් ස්තුති ඔබගේ වැපිරීම ගැන සභාව උදෙසා ඔබගේ හදවත තවමත් තිබෙන ගැන අපි ඔබට මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සභාවට නොපෙමිණියත් නමුත් ඔබගේ හදවතේ සභාව කෙරෙහි තිබෙන ලෙන්ගතුකම දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන ඇල්ම දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසවන්තකම ගැන අපි ඔබට මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන නිසා මෙදාසන අපි සියලු දසයන් කොටස් දීමනාවන් උදෙසා අපි යාඥා කරමු හලෙලුයා ස්වාමීනි අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ සෙනගට ස්වාමීන් වහන්සේ උන් වපරන සෑම දෑතකටම ඔබගේ ආශිර්වාදය නිදහස් කළ මැනව කියලා අපි යාඥා කරනවා අපි ඉල්ලන ඕන් කරන රැකියාවන් වේවා ව්‍යාපාර කටයුතු වේවා අධ්‍යාපනය වේවා ස්වාමීනි අපි ඉල්ලනවා ඔබ වහන්සේගේ දහස් ගුණේ ආශිර්වාදය ඔබගේ සෙනග මැද නිදහස් කළ මැනව ස්වාමීනි මොන හිඟකම තිබුණත් මොන වාතාවරණය තිබුණත් ඔබ ජෙව්වා ජෛර දෙවියන් වහන්සේ ඔබ දැක සපේන ස්වාමින් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපි යාඥා කරනවා මේ උදෑසන යමෙක් ස්වාමිනී හිඟකමකින් ඉන්නවද අපි ඉල්ලනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වර්ගයේ කවුළු විවෘත කරමින් ඔබ වහන්සේගේ දහස් ගුණේ ආශිර්වාදයෙන් ඔව්වත් ඇයවත් පුරවන්න කියලා අපි යාඥා කරනවා අපි ඉල්ලනවා ස්වාමිනී දැන් ඒ සම්පූර්ණ ආශිර්වාදය ඔබගේ දරුවන් කෙරේ පැමිණෙන පිණිස අපි යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා ස්වාමිනී දැන් සිළු ගෞරවයත් සිළු මහිමයත් සිළු ප්‍රශංසාවත් අපි ඔබ වහන්සේගේ නාමයෙන් දෙනවා යේසුස් වහන්සේගේ අතුතුම නාමයෙන් ආමෙන් 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 හොඳයි ඔබ සියලු දෙනාම නැවත වාරයක් යේසුස් වහන්සේගේ ප්‍රේමේ නාමයෙන් පිළිගනු ලබන මේ දැස්න අපි නිවේදනය කරේ අපි අවධානය අපි යොමු කරමු හොඳයි අපි විශේෂ අපි බලයේ පැය කින තේමාව යටතේ සෑම සතියකම සෙනසුරාදා දිනකම සවස් 5:00 සිට 6:00 දක්වා අපි බලයේ පැය නමින් විශේෂ යාඥා කාලයක් අපි පවත්වනු ලබනවා ඒ නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඔබේ ජාලයේ වේවා ඔබේ ජාල නායකයන් වේවා ඔබේ මිත්‍රයන් වේවා කවුරු කෙනෙක් ඔබට ඒ බලයේ පැය ඒ Zoom link එක ඔබට එව්වාම අපි ඉල්ලීමක් කරනවා සෑම සෙනසුරාදා දිනකම සවස් 5:00 තිබෙනා වූ ඒ බලයේ පැයට ඔබ සම්බන්ධ වෙන්න ඔබේ පවුලත් සම්බන්ධ වෙන්න ඔබට සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් උන්වහන්සේගේ වචනයත් නමස්කාරයත් ඇසෙන්ට යනවා ඔබගේ පවුලට ඒ සුවය සමාදානයේ නිදහස් වෙන්න නිසා අපි මතක් කරනවා බලයේ පැයට ඔබ නොකොඩවා අනිවාර්යෙන් ඒකට සහභාගී වෙන්න. ඒ වගේම තමයි අපි විශේෂයෙන් තව යාඥා කාලයක් අපි පවත්වනවා වීණාව සහ බඳුන කියනව තේමාව යටතේ අපේ යාඥා කමිටුව මගින් අපි පවත්වනවා ඒ තේමාව යටතේ විශේෂ යාඥා කාලයක් සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7ට තමයි අපි යාඥා කාලය පවත්වන්නේ ඒද අපි Zoom තාක්ෂණය හරහා තමයි අපි එම යාඥා කාලය පවත්වන්නේ නිසා ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා ඔබට මෙම ලින්ක් එක ලැබුණාට පස්සේ අපි ඔබගේ ඉල්ලීමක් කරනවා ඔබ ඒක තබා ගන්න එපා ඔබ තව කෙනෙකුට ඔබගේ මිත්‍රයෙකුට ඔබ දන්න කෙනෙක්ට ඒක යවන්න ඔහුගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න යන යාඥාවෙන් බලපෑමක් ඒ ඔහුගේ ජීවිතවලට ඇති වෙන්න යනවා. හොඳයි ඒ වගේම තමයි friendship group අපි ඒ විදිහටම online තාක්ෂණය හරහා ඒ වගේම Zoom එක හරහා WhatsApp හරහා අපි පවත්වනු ලබනවා. ඉතින් ඔබගේ friendship group නායකයා ඔබගේ මිත්‍රත්ව කණ්ඩායම් නායකයා ඔබට දුරකථන ඇමතුමක් හෝ පණිවිඩයක් මගින් ඔබට දැනුවත් කරොත් සහභාගී වෙන්න කියලා ඔබගේ කණ්ඩායම තියෙන දිනයට වේලාවට ඔබ නොකොඩව අනිවාර්යෙන් ඒකට සහභාගී වෙන්න. එහිදී ඔබට වචනයත් නමස්කාරයත් ලැබිලා ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් ලැබෙන්න යන මේ සතිය පුරාවට ඒත් අපි මතක් කරන සහභාගී වෙන්න ඒ වගේම සහභාගීකම් දරන්න කියලා අපි ඔබට මතක් කරනවා.
හොඳයි වගේම තමයි බෙතනි සභාව කියන්නේ අපි එක පවුලක් එකම සමාජිකයෝ එනිසා අපි ඉල්ලීමක් කරන ඔබ සියලු දෙනාගෙන් ඔබේ මිත්‍රයා ඔබේ අසල්වැසියෝ ඔබ දන්නා දුනන කෙනෙක් ඉන්නවනම් මේ කාලේ පුරාවට ඔවුන් යම් අමාරු වාතාවරණවල ගමන් කරන අපි ඉල්ලීමක් කරනවා කිටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දීලා සභාවේ ඉන්න සමාජිකයෙකුට ඔබේ මිත්‍රයෙකුට ඔබ කතා බහ කරන් හොඳින් ඉන්නවද සුවසේ ඉන්නවද යම් අඩුපාඩුවක් තිබෙනවද අපෙන් ඔබට උදව්වක් අවශ්‍යද මේ වගේ කාරණා තමයි මේ යුගයේ ඇහෙන්න යුතු කාරණා බෙතනි සභාවේ ඉන්න සමාජිකයන් විදියට ඒ නිසා අපි ඔබට මතක් කරන ඔබගේ මිත්‍රයව ඔබගේ ඥාතීන් වේවා ඔබේ සභාවේ ඉන්න කවුරු හරි ඇදහිලිවන්තයෙක් ඔබගේ මිත්‍රත්ව කණ්ඩායම ඉන්නව සමාජිකයෙක් වේවා ඔබගේ ජාලේ ඉන්නව කෙනෙක් වේවා ඒ නිසා මේ කාට හරි දුරකථන ඇමතුමක් කෙටි පණිවිඩයක් දීලා අහන්න ඔබ සුවෙන් ඉන්නවද ඔබ හොඳින් ඉන්නවද අපි ඔබ උදෙසා යාඥා කරනවා ඒ නිසා ඔබට යම් දෙයක් තිබෙනවා නම් අපිට දැනුවත් කරන්න අපි කැමැති ඔබට මුළු හදවතින් උදව් කරන්න ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබ සභාව නියෝජනය කරන කෙනෙක් විදිහට ඔබගේ මිත්‍රයාට ඔබගේ යහළුවට එහෙලියට මේ කාලේ උදව් කරන්න උපකාර කරන්න කියලා සභාවෙන් අපි ඔබට මතක් කරනවා. හොඳයි අද දවසේ නියමිත නිවේදන එපමණයි මේ හැම දෙයක් ඔබගේ මතකයේ තබා ගනිමින් ඒ හැම දෙයක්ම අපි ඔබට මතක් කරනවා අපි Facebook එක හරහා අපේ link ඔස්සේ අපි ඔබට මතක් කරන හැම දෙයකටම සහභාගී වෙලා ඔබගේ සම්පූර්ණ සහයෝගය දක්වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හොඳයි අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනයට අපි අහුම්කම් දෙන්න යනවා. ඒ නිසා සිංහල සභාවේ 15 තුමා සූදානම් වෙන දවසේ උන්වහන්සේගේ වචනයෙන් ඔබ ශක්තිමත් කරන්න ධෛර්යමත් කරන්න. ඒ නිසා අපි ඔබ නිවසේ සිටියත් උණුසුම් අත්පොළ සන්නාද ඇදලා මේ දවස්වල අපි පිළිගමු පාස්ටර් ජෝඩ්. Amen. Thank you, God. ආශිර්වාදමත් උදෑසන මම විශ්වාස කරන ඔබ හැම කෙනෙක්ම මේ අලංකාර දවසේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේගේ ඒ දිව්‍යමය ස්පර්ශය අත්දකිමින් ඉන්නා වූ කාලයක ඔබ ජීවත් වෙනවා ඇති කියලායි මම එහෙම කියන්නේ. අපේ ජීවිතවල අමාරු කාලයක් තුලින් අපි ගමන් කරනවා. නමුත් කාලේ අමාරුවෙන්ට අපි දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ ස්පර්ශය ලැබීම අපේ ජීවිතවල වර්ධනය වෙන්න යනවා. දවසේ ඔබ සමග වචනේ බෙදා ගන්නට විට ඔබගේ අවධානය මම යම් කිසි ස්ථානයකට ගෙනෙන්න යනවා. අපි දන්නවා අපි සති කීපයක් තුල සති දෙකක් තුල අපගේ ප්‍රධාන පාලකතුමා ජ්‍යෙෂ්ඨ පාලකතුමා පාස්ටර් ඩිෂාන් විසින් බෙදාගත් වූ වචනේ මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙකුට මතක ඇති. පළවෙනි සතියේ ඔව් කතා කරා දෙවියන් වහන්සේ මනුෂ්‍යෙක්ව තෝරගන්නවා කියනව මාතෘකාව යටතේ. ඊට පස්සේ ගිය සතියේ පාස්ටර් කතා කරා උන්වහන්සේ ස්ථානයක් නිරන්තරයෙන් තෝරගන්නවා උන්වහන්සේ ක්‍රියා කරන පිණිස. මේ උදෑසන මම කැමති ඔබගේ ජීවිතේ තවත් එක්තරා අංශයක් වෙතට අවධානය යොමු කරන්න. ඊට ප්‍රථමයෙන් මම පොඩි කතාවක් ඔබ සමග බෙදා ගන්නම්. එක්තරා මිනිසෙක් දුර පළාතක හිටියා. ඔහු දෙවියන් වහන්සේව දන්නා වූ මිනිසෙක්. ඔහු සුපුරුදු පරිදි එදා දවසේ රාත්‍රියේ ඔහු නිින්දට ගියා. ඔහු නිින්දේ සිටින විට ඔහුට ඉතාමත් විශාල ශබ්දයක් ඇසුණා. මේ මිනිසයා නිින්දෙන් ඇහැරිලා බලද්දී ඔහු දැක්කා ඔහුගේ කාමරේම මහත් වූ ආලෝකයකින් පිරීලා තිබෙනවා. හැබැයි ඒ ආලෝකයේ මැද ඔහුට දෙවියන් වහන්සේ කතා කරා. දෙවියන් වහන්සේ ඔහුට කිව්වා මගේ පුතා නුඹගේ මිදුලේ තිබෙනවා විශාල කළු ගලක්. නුඹ ඒක තල්ලු කරන්න කියලා දෙවියන් වහන්සේගේ හඬ ඔහුට ඇසුණා. පසුවදා උදෑසන ඔහු නැවත නිින්දෙන් නැගිටලා ඔහුට මතක් වුණා මේ ඔහුට ඇසුණා වූ හඬ ඔහුට ලැබුණා වූ අවවාදය. ඔහු මොකද කරේ? ඔහුගේ ගේ මිදුලට ගියාම ඒ කිව්ව ආකාරයටම විශාල පර්වතයක් ස්ථානයේ විශාල ගලක් ස්ථානයේ තිබෙනවා. ඉතින් මේ මිනිස්සයා මොකද කරේ? උදෑසන ඉඳන් උත්සාහ කරා මේ කළු ගල තල්ලු කරන්නට. ඔහු උදෑසන ඉඳන් ඉර බැස යන තෙක් ඔහු මේ ගල තල්ලු කරන්න මහත් උත්සාහයක් දැරුවා. පළවෙනි දවසේ ඔහුට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඔහු වෙහෙසටපත් වෙලා නැවත වාරයක් ඔහුගේ නිවස ඇතුළට ඔහු ආවා. එදා රාත්‍රියේ ඔහු නිදාගත්තා. ඊළඟ දවසේ නැවත ඔහු නැගිට්ටා. ඔහු මොකද කරේ? නැවත වාරයක් මේ ගල ඔහු තල්ලු කරන්න පටන් ගත්තා. මොකද ඔහුට ඇහුණා වූ ඒ දෙවියන් වහන්සේගේ හඬ ඔහුගේ මනසේ ඔහුගේ කන් වල නිරන්තරයෙන් තිබුණා. එදා දවසෙත් ඔහු මේ ආකාරයෙන්ම උත්සාහ කරා. නමුත් ඔහුට කිසි දෙයක් කරගන්න බැරි වුණා. මේ ආකාරයෙන් දවස් ගානක් ගත වුණා, සති ගානක් ගත වුණා, මාස ගානක් ගත වුණා, අවුරුද්දක් දෙකක් ගත වුණා. හැබැයි ඔහුගේ උත්සාහය ඔහු අතහැරියේ නැහැ. හැබැයි අවුරුද්දකට දෙකකට විතර පස්සේ
ඔහු යම් ආකාරයකින් අධෛර්යමත් වුණා. ඔහුට දැනුණා මේ දෙවියන් වහන්සේ මට මේ ගල තල්ලු කරන්නට කිව්වා. නමුත් මම දැන් අවුරුදු 2ක් තිස්සේ මේ ගල තල්ලු කරන්න මම උත්සාහ දරනවා. නමුත් ඒක එක අඟලක්වත් මට එහාට තල්ලු කරගන්න මට බැරි වුණා. මේ සිතුවිල්ලත් සමග ඔහු අධෛර්යමත් කමක් එක්ක ඔහු එදා රාත්‍රියේ නින්දට ගියා. එදා රාත්‍රියේ යක්ෂයා ඔහුට සිහිනෙන් කතා කරා. යක්ෂයා ඔහුට කිව්වා මනුෂ්‍යව කරන්න මේ මෝඩ වැඩේ මොකද්ද? අවුරුදු 2ක් තුල ඔයා මේ ගලක් තල්ලු කරන්න උත්සාහ කරනවා. උදේ රෑ බලන්න නැතුව ඔයා වෙහෙසෙනවා. නමුත් ඔයාට එක අඟලක්වත් මේ ගල තල්ලු කරන්න බැරි වෙලා තියෙනවා. නිකම් වෙහෙසටපත් වෙන්නේ නැතුව ජීවිතේ ඉතාමත් පහසුවෙන් ඔබට ගත කරන්න පුළුවන්. ඕක අතෑරලා දාන්න කියලා ඔහුට හඬක් ඇසුණා සිහිනේ. දැන් කැඩුනා වූ අධෛර්යමත් වූ සිතක් ඇතුව මොහු උදෑසන නැගිටලා ඔහු දේව දරුවෙක් නිසා ඔහු දෙවියන් වහන්සේගෙන් අහනවා. දන ගහලා ඌ යාඥා කරලා කිව්වා ස්වාමිනී මම අවුරුදු ගාණක් මේ දේ කරා උත්සාහ කරා. හැබැයි මට කිසිම අඟලක්වත් මේ ගල තල්ලු කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඇයි ඔබ වහන්සේ මේ වගේ කාර්යයක් මට බාර දුන්නේ කියලා ඔහු දෙවියන් වහන්සේගේ ඉදිරියේ කියනවා. එදා උදෑසන දෙවියන් වහන්සේ නැවත ඔහුට කතා කරනවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයට කියනවා මගේ පුතා මම ඔයාට කාර්යයක් දුන්නා ඔයා එකට කීකරු වුණා. මම ඔයාට කිව්වේ මේ ගල තල්ලු කරන්න කියලා විතරයි. හැබැයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ගල තල්ලු කරගෙන ඔබ වත්තෙන් එළියට ගෙන යයි කියලා. දෙවියන් වහන්සේ කිව්වේ කාරණාවේ තේරුම තමයි දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයා උන්වහන්සේගේ හඬට කීකරු වෙනවද කියලා උන්වහන්සේ බැලුවා. ඉතින් මේ මනුෂ්‍යයා ඊට පස්සේ නැවත දෙවියන් වහන්සේට කියනවා ඉතින් ස්වාමිනී වැඩක් නැහැනේ. මේකෙන් මට ලැබිච්ච ප්‍රතිඵලය මොකද්ද? මම මෙච්චර කාලයක් උත්සාහ කරලා මට කිසිම දෙයක් මේ වෙද්දිවත් අත්පත් කරගන්න බැරි වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යයාට කියනවා නුඹේ ජීවිතය දිහා හැරිලා බලන්න. එහෙම නැත්නම් නුඹේ ශරීරය දිහා නුඹ පොඩ්ඩක් හැරිලා බලන්න. දෙවියන් වහන්සේ ඔහුට කිව්වා නුඹ අවුරුදු 2ක් තුල නුඹ කරා වූ මේ වෑයම තුල නුඹගේ අතපය ශක්තිමත් වෙලා නුඹගේ මාංශ පේශි ශක්තිමත් වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ අවුරුදු 2 පුරාවටම නුඹට කිසිම ලෙඩක් හැදුනේ නැහැ. නුඹ හිටියට වඩා මේ අවුරුදු 2කට පස්සේ නුඹ ශක්තිමත් මිනිසෙක් වෙලා නුඹ ශාරීරිකව ශක්තිමත් වෙලා නුඹට ඕන පීඩනයකට මුහුණ දෙන්න පුළුවන් තැනට නුඹපත් වෙලා ඉන්නවා. ඒ වගේම නුඹේ මනස ශක්තිමත් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඔහුට කිව්වා. ඔහු ඊට පස්සේ තේරුම් ගත්ත දෙවියන් වහන්සේ ඇයි ඔහුට ඒ කාර්යය යෙදෙන්න කිව්වේ කියලා. ප්‍රේමවන්තනි මේ උදෑසන මම කැමති ඔබට මේ කතන්දරය තුලින් පණිවිඩයක් ගෙනෙන්න. දවසේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට උන්වහන්සේ සැලැස්මක් එහෙම නැත්නම් උන්වහන්සේගේ සැලසුමක් ඔබගේ ජීවිතයට තමා තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ජෙරමියා 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමීන් වහන්සේ කියනසේක. ප්‍රේමවන්තනි මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට උන්වහන්සේට සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම ඇවිල්ලා ඔබේ ජීවිතේ විනාශ කරන්නට නෙමෙයි. නමුත් ඔබට යහපත ගෙන එන්නා වූ සැලසුමක් උන්වහන්සේ ඔබ උදෙසා වෙන් කර තිබෙනවා. දැන් මොකද්ද මේ සැලැස්ම කියන්නේ? අද දවසේ අපි ගොඩක් වෙලාවට අපි සැලසුම් ගහනවා. අපි සමහර වෙලාවට මේ මොහොත වෙද්දිත් ඔබ යම් සැලැස්මක් තුල ඉන්නවා වෙන්න පුළුවන්. සැලැස්මක් හදමින් ඉන්නවා වෙන්න පුළුවන්. සැලැස්මක් කියන්නේ යමක් අත්පත් කර ගැනීම සඳහා පිළියෙල කරන විස්තරාත්මක යෝජනාවක්. දැන් මේක වචනෙන් කියද්දි සමහර වෙලාවට ඔබට තේරෙන්නේ නැති වෙයි මොකද්ද පාස්ටර් මේ සැලැස්ම කියන්නේ. සැලැස්ම කියන්නේ යමක් අපි අත්පත් කර ගැනීම සඳහා අපි විසින් පිළියෙල කරන විස්තරාත්මක යෝජනාවක්. උදාහරණයකට ඔබේ ජීවිතය ගන්න. ඔබට මතකද ඔබගේ විවාහය ගැන ඔබ කරපු සැලසුම්? අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට මම මැරේජ් කවුන්සලින් කරන නිසා විවාහ වෙන්න එන යුවලවල් මාත් සමග ඉඳ ගන්නවා කතා බහ කරනවා.
එතකොට ඒගොල්ලන් කියනවා පාස්ටර් මම මෙන්න මේ විදියට ප්ලෑන් කරලා තිබෙනවා. අපි 100කට 150කට එන්න කියලා තියෙන චර්ච් සර්විස් එක මෙන්න මේ විදියට තමයි සැලසුම් කරලා තිබෙන්නේ. මල් අපි ගන්න මෙන්න මේ ජාතිය මල් මේ පාටින් අපේ ඇඳුම් මෙන්න මේ විදියටයි අපි ගන්නෙ. ඔවුන් ඒ දවස උදෙසා ඔවුන් සැලසුම් දමනවා. අද දවසේ ඔබගේ ජීවිතේ ඔබ යමක් සැලසුම් කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබ සැලසුම් දමාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඔබ විදේශගත වෙන්න ඔබ සැලසුම් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් මේ ස්ථානයේ ඉන්න පුළුවන්. ඔබ අපි දන්නවා දැන් ටික ටික රට ආරමින් යනවා. මේ ටික නිමාඩුවක් හම්බුනාම ගියේ නැති තැනකට කොහට හරි යන්න ඔබ සැලසුම් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න හදිස්සි වෙන්න එපා. ස්වාමීන් වහන්සේගේ කාලයේදී ස්ථානවලට යන්න. මේ ආකාරයෙන් ඔබ බොහෝ දේවල් ඔබේ ජීවිතේ සැලසුම් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ නිවසක් ගොඩනගන්න ඔබ සැලසුමක් ගහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සැලසුම් අඳිමින් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්දීම ඒ ඔබගේ සැලස්මයි. හැබැයි ඔබ විසින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඔබ කරන දේ දේව සැලස්මද කියලා ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනේ යසායා 55 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා අහස පොළවට වඩා උසස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ. ස්ථානයේ කියනවා අපේ යෝජනා සහ දෙවියන් වහන්සේගේ යෝජනා මගේ සැලස්ම සහ දෙවියන් වහන්සේගේ සැලස්ම ඒක හරියට අහසට පොළව වගේ. දෙවියන් වහන්සේ ඔබ ගැන කරන යෝජනා ඒවා උසස්ව ඔබේ ජීවිතයට උන්වහන්සේ පිළියෙල කරලා තිබෙනවා. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේගේ හඬ විමසන් නැතුව අපගේ කැමැත්තට අපි වැඩ කරොත් අපේ ජීවිත දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ස්ථානයට අපිට යන්න බැරි වෙනවා. මේ උදෑසන මම කතා කරන්නේ ඔබ තරුණයෙක් නම් තරුණියක් නම් මගේ ප්‍රේමවන්ත පුතා දුව ඔබ ප්‍රවේශම් වෙන්න ඔබේ ජීවිතයේ ඔබ අනාගතයේ තීරණය ගන්න විට ඔබගේ ජීවිතයේ අනාගත ඒ තීරණයන් වලට එළඹෙන විට ඔබ කවදාවත් ඔබ හරි කියලා හිතන දෙයට ඔබ කරන්න එපා. ඔබ ඒට කටයුතු කරන්න එපා. ඔබ හැම වෙලේම විමසන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා. මොකද අපි දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව අපි වැඩ කරොත් අපි කටයුතු කරොත් අපි ක්‍රියා කරොත් දෙවියන් වහන්සේ ඔබව සාර්ථක කරන්නට යනවා. මගේ මේ ජීවිත කාලය තුල මම ගොඩාක් දේවල් දැකලා තියෙනවා. නැවත වාරයක් මම මේ විවාහය කියන තැනට එන්න. තරුණයන් තරුණියන් ඔවුන්ගේ ඇස්වලට අලංකාරව පෙනෙන දේවල්, අලංකාරව පෙනෙන සහකරුව හෝ සහකාරිය තෝරගෙන යනවා. නමුත් අපි දැකලා තිබෙනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත විමසන් නැතුව එවැනි සම්බන්ධකම් වලට එවැනි විවාහයන් වලට ඇතුල් වුණා වූ ජීවිත වැඩි කල්යන්ට ඉස්සෙල්ලා උන්ගේ ජීවිත අසාර්ථක වෙනවා. ඒ ආකාරයෙන්ම තමයි රැකියාවන් ඔබ ගන්න තීරණවලදී ඔබ හැම වෙලේම දෙවියන් වහන්සේගෙන් කාරණා විමසන්න අවශ්‍යයි. මේ උදෑසන මම කැමති ඔබත් සමග බෙදා ගන්නට දෙවියන් වහන්සේට ඔබ ගැන සැලස්මක් තිබෙනවා. හැබැයි මේ සැලස්මට ඔබට යන්න බැරි බාධාවන් 3ක් ගැන මම කැමති ඔබත් එක්ක බෙදා ගන්නට. මේ උදෑසන මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ තුල ඔබ ගමනක් යනවා ඇති කියලා. ඔබ දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි අද දවසේ මගේ මාතෘකාව තමයි දෙවියන් වහන්සේට ඔබ ගැන සැලස්මක් තිබෙනවා. දෙවියන් වහන්සේට ඔබ ගැන සැලසුම් තිබෙනවා. අද දවසේ සැලස්මට යන්න බැරි පළවෙනි බාධාව තමයි මගේ කැමැත්ත සහ මගේ යෝජනා. මගේ කැමැත්ත සහ මගේ සැලස්ම. ගොඩක් වෙලාවට අපි තරුණයන් තරුණියන් වෙන්න පුළුවන් අපි තීරණ ගන්නෙ මගේ ඇස්වලට හරිව පෙනෙන දේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා හිතෝපදේශ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා නුඹලාගේ ඇස්වලට හරිව පෙනෙන මාර්ගයක් ඇත නමුත් එහි කෙලවර විනාශයයි කියලා. අද දවසේ ඔබ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තරුණෙක් තරුණියක් වෙන්න පුළුවන්, කුඩා දරුවෙක් වෙන්න පුළුවන්. ඔබගේ ඇහැට අලංකාරව හරි කියලා පෙනෙන දේ පසුපස ඔබ යන්ට තීරණය කරන්න ප්‍රථමයෙන්
ඒ දේ දේව කැමැත්තද කියලා ඔබ විමසලා බලන්න. දෙවියන් වහන්සේගේ වචනේ අපිට ඉතාමත් අලංකාර සිදුවීමක් අපිට මතක් කරලා දෙනවා. යෝනා කියලා මිනිස්සෙ හිටියා ඌ ඇවිල්ලා අනාගත වක්තෘ කෙනෙක්. දෙවියන් වහන්සේ යෝනාට යම්කිසි කාර්යයක් දෙනවා. යෝනා පළවෙනි පරීක්ෂේදයේ දෙවෙනි පදයේ සහ තුන්වෙනි පදයේ ඔබට කියවන්න පුළුවන් දේව වචනේ කොටස්. ස්ථානයේ කියනවා යෝනා පළවෙනි පරීක්ෂේදයේ දෙවෙනි පදයේ කියනවා නුඹ නැගිට නිනිවේ නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න. මක් නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක. දෙවියන් වහන්සේ යෝනට යම් කාර්යයක් පවරනවා. උන්වහන්සේ යෝනට කියනවා යෝනා නුඹ නිනිවේට යන්න ඒ ස්ථානෙට ගිහිල්ලා ඒ මනුෂ්‍යයන්ට විරුද්ධව මොරගසන්ට කියලා දෙවියන් වහන්සේ උට කාර්යයක් බාර දෙනවා. හැබැයි යෝනා තුන්වෙනි පදයේ අපිට කියනවා එහෙත් යෝනා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් තාර්ෂිෂ්ඨ පලා යන පිණිස නැගිට යොප්පාවට බැස ගොස් තාර්ෂිෂ්ඨ යන නැවක් එහි සම්භවී ඊට ගාස්තුව ගෙවා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමග තාර්ෂිෂ්ඨ යන පිණිස ඒකට නැගුණේය. දෙවියන් වහන්සේ යෝනාට කාර්යයක් දෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ යෝනා නිනිවේ නම් නගරයට යන එකයි. නමුත් යෝනා මොකද්ද කරන්නේ? යෝනා තීරණයක් ගන්නවා නෑ මම වෙනත් මාර්ගයකට යනවා. ඒක හරියට ඔබට දෙවියන් වහන්සේ කියන ඔබ මාතරට යන්න. හැබැයි ඔබගේ ඇස් වලින් ඔබට පේන්නේ මාතර යන එක ටිකක් ඇඟට සුබ නැහැ. හැබැයි මම යාපනයට යනවා. ඔහු මොකද කරන්නේ? යෝනා මොකද කරන්නේ? නිනිවේට යන්නේ නැතුව ඔහු තාර්ෂිෂ්ඨ යන නැවක නැගිලා ඔහු ඒ ස්ථානයට යනවා. ස්ථානේ පැහැදිලිව කියනවා ඔහු පලා ගියේ දෙවියන් වහන්සේ ඉදිරියෙන්. තුන්වෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමග තාර්ෂිෂ්ඨ යන පිණිස ඒකට නැගුණේය. ප්‍රේමවන්තනි, ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් ඔබ එළියට යනවා නම් ඔබ දෙවියන් වහන්සේගෙන් ඔබ පලා යනවා හා සමානයි. මේ කියන දේ ඔබ හොඳින් අහගන්න. දෙවියන් වහන්සේ ඔබට සැලැස්මක් දීලා තියෙනවා නම් ඒ සැලැස්ම තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ඒක ඔබේ ඇස්වලට කොච්චර යහපත් ලෙස නොපෙනුනත් දෙවියන් වහන්සේ ස්ථානයේ ක්‍රියා කරනවා නම් ඔබට බය වෙන්න හේතුවක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ සැලැස්ම තිබෙද්දිත් ඔබ ඔබේ සැලැස්මට කටයුතු කරනවා නම් ඔබ නොදැනුවත්ව හෝ ඔබ දෙවියන් වහන්සේගෙනුයි ඔබ පලා යන්නේ. මේ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඔබ තීරණ වලට එළඹෙන්න ප්‍රථමයෙන් ඔබ දෙවියන් වහන්සේගේ විමසන්ට අවශ්‍යයි. ස්වාමිනී, මේ දේ ඔබ වහන්සේගේ කැමැත්තද? ස්වාමිනී, මේ දේ ඔබ වහන්සේගේ සැලැස්මද? අද දවසේ මිනිස්සු බොහෝ දේ කරනවා ඔවුන්ගේ කැමැත්ත සැලැස්ම මත. නමුත් ඔවුන් විමසන්නේ නැහැ මේ දේ දේව සැලැස්මද එහෙම නැත්නම් දේව කැමැත්තද කියලා. 2 කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ 10 වෙනි පදයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ අපි උදෙසා උන්වහන්සේට ප්‍රේම කරන අය උදෙසා උන්වහන්සේ වෙන් කරලා තිබෙන දේ, පිළියෙල කරලා තිබෙන දේ කිසි කනකින් අසලා නැහැ, කිසි ඇසකින් දැකලා නැහැ, මනසෙන් සිතලවත් නැහැ කියලා. හැබැයි එවැනි දේ සුදාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්නනවා. ඒ නිසා ප්‍රේමවන්තනි, මේ උදෑසන මම ඔබව ධෛර්යමත් කරනවා. ඔබ යම් තීරණයකට එළඹෙන්න ප්‍රථමයෙන් ඔබ දෙවියන් වහන්සේගෙන් විමසන්න. දවසේ අපි දකිනවා ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගෙන් විමසන්න නැතුව මිනිස්සු ගිහිලා තවත් මිනිස්සෙකුගෙන් විමසනවා. ඒ ස්ථානයේ උන්ගේ ජීවිතේ වැටීමට ප්‍රධාන හේතුවක් වෙනවා. මේ උදෑසන මම ඔබව ධෛර්යමත් කරනවා. පළවෙනිවම ඔබ කල යුත්තේ දෙවියන් වහන්සේගෙන් විමසන්න. ඊට පස්සේ ඔබගේ ආත්මික නායකයෝ සිටිනවා. උන් ගාවට ගිහිල්ලා ඔබ අහන්න, පාස්ටර් මේක දේව කැමැත්තද, දේව සැලැස්මද, මම මේක ඇතුල් වුණාට කමක් නැද්ද කියලා. ඔබ විවාහ වෙන්න ප්‍රථමයෙන් ඔබ මේ දේ කරන්න. විවාහ වෙලා පාස්ටර් ගාවට ඇවිල්ලා කියන්න එපා, පාස්ටර් මම දැන් විවාහ වෙන්න යන්නේ, පාස්ටර් හිතනවාද මේක කැමැත්තද කියලා. ඔබ කවදාවත් ඔබ බලාපොරොත්තු වෙන දේ උත්තරේ ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් විවාහ වෙන්න ප්‍රථමයෙන් ඔබ දෙවියන් වහන්සේ ගාවටත් ඔබගේ ආත්මික නායකයන් ගාවටත් ගිහිල්ලා විමසුවොත් ස්වාමීන් වහන්සේ ඔබට මඟ පෙන්වයි. පළවෙනි කාරණාව අපි කතා කරා දේව සැලැස්මට යාමට තියෙන බාධාව. පළවෙනි එක මගේ කැමැත්ත, මගේ සැලැස්ම. දෙවෙනි කාරණාව ස්ථානයේ සඳහන් කරනවා මනුෂ්‍යයාගේ දැනුම සහ ප්‍රඥාව තුල සිරවීම.
අද දවසේ මේ ලෝකෙ පිළිගත්තා වූ දැනුමක් පිළිගත්තා වූ මතයක් මේ ලෝකෙ තුල තිබෙනවා. අද දවසේ මිනිස්සු ගොඩක් වෙලාවට ඒ මතයට ගරු කරනවා. ඒ මතයෙන් පිටට යන්න කැමති නැහැ. නමුත් අපි මේ මතය තුල සිර වෙලා සිටියොත් දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය තුල කළ හැකි කාරණාව එහෙම නැත්නම් උන්වහන්සේගේ සැලැස්ම ඔබගේ තුල ඉෂ්ට කරන්නට උන්වහන්සේට බැරි වෙනවා. නැවත වාරයක් දේ වචනේ තමත් අලංකාර කතාවක් තිබෙනවා සිදුවීමක් තිබෙනවා. විනිශ්චයකාරයා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ ගිඩියන් කියනා වූ මේ බලවත් වූ විනිශ්චයකාරයෙක් ගැන සඳහන් කරනවා. මම ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද කවුද මේ විනිශ්චයකාරයෙක් කියන්නේ? ඊශ්‍රායල් ජනතාව එහෙම නැත්නම් ඊශ්‍රායල් දේශයේ රජවරු බිහි වෙන්න ප්‍රථමයෙන් ඊශ්‍රායලේ පාලනය කරේ මෙන්න මේ විනිශ්චයකාරයෝ කියනා වූ සෙනග. ඔවුන් කාලයකට ඊශ්‍රායල් සෙනගගේ ගැලවීම පිණිස දෙවියන් වහන්සේ විසින් විශේෂිත වූ ආලේපයක් බලයක් ඇතුව ස්ථානයේ නැගිටවන්නා වූ මිනිසෙක්. ඉතින් මේ ආකාර විනිශ්චයකාරයෝ බොහෝ සිටිනවා. දේ වචනේ විනිශ්චයකාරයා පොත ඔබ කියවන්න. විනිශ්චයකාරයා 7 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බ වෙනවා මේ ගිඩියොන් කියනා වූ අලංකාර මිනිසයා. දේ වචනේ යුද්ධ ගැන කතා කරොත් එහෙම අපිට සිතා ගන්නට බැරි අපේ මනසෙන් හිතා ගන්නට බැරි බලවත්ම පුදුම වූ යුද්ධයක් කරපු මිනිසෙක් තමයි මේ ගිඩියොන් කියන්නේ. විනිශ්චයකාරයා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ මේ ආකාරයෙන් කියනවා. කණ්ඩායම් තුනම හොරණෑ පිඹ කලගෙඩි බිඳ දමා වමතින් පන්දම්ද පිමින පිණිස දකුණතින් හොරණෑද අල්ලාගෙන ස්වාමින් වහන්සේගේද ගිඩියොන්ගේද කඩුවයයි මොර ගැසුවෝය. ඔවුන් සියල්ලෝම කඳවුරු වටේ එකිනෙකෙනා තම තමාගේ ස්ථානයේ සිටියෝය. මුළු සේනාවද දිව කෑගසමින් පලා ගියෝය. 22 වෙනි පදේ කියනවා ඔහු හොරණෑ 300 පිම්බෝය. ස්වාමින් වහන්සේ එක එක මිනිසයාගේ කඩුව එකිනෙකනාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්ෂිෂ්ටා දක්වාද තබ්බාත් ළඟ තිබෙන අබෙල් මෙහෝලාහි සීමාව දක්වාද පලා ගියෝය. මේ ස්ථානයේ කියනවා මේ ඊශ්‍රායල් සෙනග 300ක් වගේ හමුදාවක් මිදියන්වරු 1,35,000ක් වැනි සේනාවකට විරුද්ධව කරා වූ බලවත් වූ සටනක්. අද දවසේ අපේ මනසෙන් සිතුවොත් 300ක් කොහොමද 1,35,000කට එරෙහිව සිටගන්නේ? හැබැයි සිටගත්තා කියමු. හැබැයි ඒ ස්ථානයේ දෙවියන් වහන්සේ ගිඩියොන්ට අවවාද කරන්නේ අනුශාසනා දෙන්නේ නුඹ විසින් පාවිච්චි කරන්න ඕන යුදායුධ ඇවිල්ලා වෙන කිසිවක් මැෂින් ගන් එකක්වත් වෙන ආයුධයක්වත් නෙමෙයි. හැබැයි හොරණෑව කලගෙඩිය සහ පන්දම. ඔබ හමුදාවේ කෙනෙක් නම් ඔබට යම් යුද්ධ ගැන යම් අවබෝධයක් තිබෙනවා නම් ඔබ චිත්‍රපටියක් බලලා තිබෙනවා නම් ඔබ හොඳටම දන්නවා හොරණෑව කිනුයි කලගෙඩිය කිනුයි පන්දම කිනුයි යුද්ධයක් දිනන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේ ගිඩියොන්ට කියනවා නුඹ යුද්ධයට යන විට මෙන්න මේ ආයුධ තුන ගෙනියන්න. මොකද්ද? හොරණෑව කලගෙඩිය සහ පන්දම. යන්නේ කී දෙනාද? සෙබළු 300යි. සතුරු සේනාව 1,35,000යි. ඔබ නිකන් හිතලා බලන්න මොන වගේ යුද්ධයක්ද ඒ ස්ථානයේ සිදු වෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ මිනිස්යාගේ දැනුමෙන් එහාට උන්වහන්සේ ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ. මම ඒකයි කිව්වේ මේ පොළවේ මේ ලෝකේ මතයන් තිබෙනවා සම්මතයන් තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඊට එහායින් ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ. එදා දවසේදී ගිඩියොන්ට දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙනවා. දෙවියන් වහන්සේ හැම වෙලේම මිනිස්යන්ගේ සීමාකාර ස්වභාවයෙන් එහාට ගොස් උන්වහන්සේ ක්‍රියා කරපු අවස්ථා බොහෝ දේ වචනේ අපිට දකින්න පුළුවන්. ඊශ්‍රායල් සෙනග කාලයක් උන් බලාපොරොත්තු වෙලා හිටියා උන්ගේ ගැලවුම් කාර්යය මෙසියස් රජ මැදුරක ඉපදිලා යුදයමය ලෙස ඊශ්‍රායල් සෙනගට ජයග්‍රහණය දෙයි කියලා. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඊට වඩා වෙනස් වුණා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළවට උන්වහන්සේව එව්වේ. මරියා සහ යෝසෙෆ් යශුදාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මරියා තුලින් යේසුස් වහන්සේ උපත ලබන්නේ ගව මඩුවක. මිනිස්සු බලාපොරොත්තු වෙච්ච රජ කෙනෙක් නෙමෙයි එදා ඉපදුනේ. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ ඉෂ්ට කරා.
අපි දන්නවා යේසුස් වහන්සේගේ සේවය කාලය තුල උන්වහන්සේ ගෝලයන් 12ක් තෝරගන්නවා. සාමාන්‍ය මිනිස්සු, සමහරු මසුන් අල්ලන්නන්, සුංගම් මාය කරන්නන්, මේ වගේ සමාජයේ එතරම් වැදකමක් හිමි වෙච්ච නැති සෙනගක්. හැබැයි ක්‍රියාපොතේ අපි දකිනවා ලෝකේ කන පිට පෙරලන්නා වූ මිනිස්සු හැටියට ඔවුන්ව හඳුන්වනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ මිනිස්සයා හිතන්නේ නැති ආකාරයකින් උන්වහන්සේ ඉෂ්ට කරනවා. දාවිද් කියන්නා වූ ඒ එඬේර දරුවා ඔහුව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා මහත් වූ යෝධයෙක්ව පරාජය කරන්න. හැබැයි ඔහු පාවිච්චි කරන්නේ කැටපෝලයක් සහ ඒ මටසිලුටු ගල් කැට 5ක් තමයි ඔහු පාවිච්චි කරන්නේ. ඒක බැලූ බැල්මට තරම් විශේෂභාවයක් ඒ ස්ථානයේ පෙනෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ හැම වෙලේම උන්වහන්සේ කාර්ය කරන්න උන්වහන්සේට සැලැස්මක් තිබෙනවා. මනුෂ්‍යයා හිතන විදියට නෙමෙයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. ඒ වගේම අපි ගිය සතියේ ඇසුවා පාස්ටර් දේශනාවේදී කියනවා උන්වහන්සේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට කියනවා නුඹ ගැඹුරු මුහුදට ගොස් දැල් හෙලන්න. දීවරයෙක්ගෙන් ඇහුවොත් දීවරයෙක් කියයි මේක සිදු වෙන්න බැරි දෙයක්. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙලා තිබුණේ එදා දවසේ ඒ ආකාරයට උන්වහන්සේගේ කාර්ය ඉෂ්ට කරන්නයි. අද දවසේ ඔබගේ ජීවිතේ ඔබ හිතනවා ඇති මට මේ සීමාවෙන් එහා මගේ ආශිර්වාදය මට ලැබෙන්න ඕන මෙන්න මේ සීමාව ඇතුලේ. ස්වාමිනී මගේ කැමැත්ත මේකයි. මෙන්න මේ සීමාව ඇතුලේ විතරයි ඔබට ක්‍රියා කරන්න පුළුවන්. ඔබ මට ආශිර්වාද කරනවා නම් කරන්න ඕන මෙන්න මේ අංශවලින් කියලා. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ කැමැත්ත ඊට එහායින් තිබෙනවා. ඔබ උන්වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න, උන්වහන්සේට ඉඩ දෙන්න. ස්වාමිනී මගේ දැනුමෙන් නෙමෙයි. නමුත් ඔබ වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ ඉෂ්ට කරන්න. මගේ දැනුමේ මගේ මතයන් වල සීමාකාරීත්වය තුල මම හිර වෙන්නේ නැහැ. අද දවසේ ඔබ මේ දේශනාව අවසන් වෙද්දී ඔබ ඒ යාක්ෂාවට කැපවීමට ඔබ ඇතුල් වෙන්න. තුන්වෙනි කාරණාව මම ඔබ සමග බෙදා ගන්නයි ඉක්මනට. අපි කාරණා දෙකක් කතා කරා. පළවෙනි දේ තමයි දේව සැලැස්මට යාමට ඇති බාධා. පළවෙනි එක මගේ කැමැත්තත් මගේ සැලැස්මත්. දෙවැනි කාරණාව තමයි මනුෂ්‍යයාගේ දැනුම සහ ප්‍රඥාව තුල සිරවී සිටීම. තුන්වෙනි කාරණාව නැවත වාරයක් ඔබ සමග බෙදා ගන්න. ස්වාමින් වහන්සේ විසින් නියම කරනු ලැබූ කාලය පැමිණෙන තුරු සිටීමට නොහැකි වීම. අද දවසේ තුන්වෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ විසින් නියම කරන කාලය දක්වා ඔබට බලා සිටින්ට ඔබ අපොහොසත් වීම. දවසේ මිනිස්සු දේව සැලැස්ම භුක්ති විඳින්න බැරි වෙලා තිබෙනවා. උන්වහන්සේගේ නියම කාලය ඔවුන්ගේ ජීවිතය තුල එනතුරු ඔවුන්ට බලා සිටින්න බැරි වෙලා සිටීම නිසා. දවසේ ඔබත් මමත් අසා තිබෙනවා කයිරොස් කාලය කියන්නා වූ කාලයක් ගැන. අපි දන්නවා මේ ඔරලෝසුවේ පැය 24 කටුවක් කැරකෙනවා. පැය 24ක් ඇතුළත සිදුවෙන ක්‍රියාවක් තියෙනවා. අපි මේකට කියනවා ක්‍රෝනොස් කාලය. මේක පැය 24 තුල සිදුවෙනා වූ සිදුවීමක්. හැබැයි කයිරොස් මොමන්ට් එකක් එහෙම නැත්නම් කාලයක් කියන්නේ දෙවියන් වහන්සේ විසින් වෙන් කරා වූ ඔබගේ ජීවිතයට උන්වහන්සේ විසින් දිව්‍යමය ලෙස වෙන් කරා වූ මොහොතක්. ඒක කාටවත් ඔබ උදෙසා කරන්න බෑ. ඒක සිදුවෙන්ට බලයත් අවසරයක් දෙන්න ඇති බලය ඇති එකම කෙනා දෙවියන් වහන්සේ පමණයි. දෙවචනේ ඊටම අලංකාර කතාවක් තිබෙනවා. ඔබත් මමත් දන්නවා ආබ්‍රහම් කියලා මිනිහෙක් ඉන්නවා. මේ ආබ්‍රහම්ට දරුවෝ සිටියේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා ආබ්‍රහම් නුඹේ නිවස නුඹේ ගම්බිම් මතහැරලා මම නුඹට පෙන්වන දේශයට යන්න. ආබ්‍රහම් කීකරු වෙලා දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙලා ඔහු ඒ ගමන යනවා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා ආබ්‍රහම් මම නුඹට මහ ජාතියක් දෙන්න යනවා කියලා. ආබ්‍රහම් මේක මුළු හදවතින්ම පිළිගන්නවා. අවුරුදු 75 දී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවක් දෙනවා. ආබ්‍රහම් මම නුඹෙන් මේ මහත් වූ ජාතිය ඇතිවෙන්න ඉඩ සලස්වනවා කියලා. දැන් ආබ්‍රහම් අවුරුදු 75 දී මේ පොරොන්දුව ලබනවා. දැන් ඔහු බලා සිටිනවා කවදද දෙවියන් වහන්සේ මගේම කියලා දරුවෙක් දෙන්නේ. ආබ්‍රහම් බලාගෙන ඉන්නවා. ආබ්‍රහම් 86 දී ඔහු තීරණයක් ගන්නවා.
දෙවියන් වහන්සේට මගේ බිරිඳ වන සාරා තුලින් මට දරුවෙක් දෙන්න බැරි නම් මගේ ගෙදර වැඩ කරන හාගර් කියන්නව කාන්තාව තුලින් හරි දෙවියන් වහන්සේගේ සැලැස්ම මා තුල ඉෂ්ට කරයි කියලා ආබ්‍රහම් ඒ හාගර් සමග එකතු වෙනවා. ඔහුගේ බිරිඳක් හැටියට ඇයව පාවා ගන්නවා. ඒ තුලින් අවුරුදු 86 දී ආබ්‍රහම්ට ඉස්මායිල් කියන පුතා බිහි වෙනවා. හැබැයි මේක දේව සැලැස්ම නෙමෙයි. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වේ මම නුබෙන් වංශයක් එහෙම නැත්නම් ඔහුගේ බිරිඳ තුලින් ඔහුට වංශයක් දෙනවා කියන එකයි. ටික කාලයකට පස්සේ අවුරුදු 100 දී දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සැලැස්ම ආබ්‍රහම්ගේ ජීවිතේ ඉෂ්ට වෙනවා. ඊසාක් කියනා වූ ඒ දරුවා ඒ පොරොන්දුවේ දරුවව දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දෙනවා. හැබැයි අපි ඒ උප්පත්ති පොත කියවගෙන යද්දී අපි දකිනවා ආබ්‍රහම්ගේ හදිස්සි වීම නිසා ඔහුට ලැබුණු ඔහුගේ පළවෙනි පුතා ඉස්මායිල් නිසා අදටත් ඊශ්‍රායල් සෙනගට විශාල හානියක් වෙලා තිබෙන විශාල ලෙස බලපෑම් ඇති කරන වංශයක් ඔහු තුලින් ඇති වෙලා තිබෙනවා. ප්‍රේමවන්තනි මේ උදෑසන මම ඔබගේ අවධානය යොමු කරන්නට යන්නේ ඔබ දෙවියන් වහන්සේගේ වෙලාව එනතුරු බලා සිටින් ඉගෙන ගන්නට. ඔබ ඉක්මන් වුණොත් සමහර වෙලාවට ඔබේ මුළු ජීවිතේම වැරදි පැත්තට එහෙම නැත්නම් ඔබේ ජීවිතයට විනාශය ඔබේ ජීවිතයට අපහසුකම ගෙනෙන්නා වූ තීරණ නිසා ඔබට යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ තීරණ ගැන ප්‍රවේශම් වෙන්න ඔබ ඉක්මන් වෙන්න එපා. දේව සැලැස්ම හරි මොහොතේදී හරි කාලයේදී ඔබගේ ජීවිතය තුල ඉෂ්ට කරන්න උන්වහන්සේ බලවන්තයි. සමහර වෙලාවට අපේ ජීවිතේ අපි කාලේ ගත කරමින් යද්දී ඔබට පෙනෙයි ඔබව පසු කරගෙන තව අය ඉස්සරහට යනවා. ඔබ පාසල් යන දරුවෙක් නම් ඔබ තරුණෙක් නම් තරුණියක් නම් ඔබට සමහර වෙලාවට ඔබත් එක්ක එකට ඉගෙන ගත්තේ අය ඔබට වඩා ඉතා ඉක්මනට ඉදිරියට යනවා ඔබට දකින්න ලැබේ. ඔවුන් ආර්ථිකව වර්ධනය වෙනවා ඔබට දකින්න ලැබේ. ඔබ වැඩි හිටියෙක් නම් ඔබට දකින්න පුළුවන් වෙයි ඔබට වඩා තව මිනිස්සු ඉහළට එනවා ඉදිරියට එනවා. හැබැයි ඒ අවස්ථාවන් වල හදිස්සි වෙන්න එපා. ඔබ තීරණ ගන්නට. ඔවුන් දෙස බලලා ඔබගේ ගමන තීරණය කරන්න එපා. නිරන්තරයෙන් ඔබ අහන්න ස්වාමිනී ඔබගේ සැලැස්ම තුල හරි මොහොතේදී මගේ ජීවිතයට ඔබ වහන්සේ ආශිර්වාදයෙන් නිදහස් කරන්න. ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයට වෙන් කරා වූ ඒ කයිරෝස් මොහොතක් එහෙම නැත්නම් උන්වහන්සේ විසින් වෙන් කරා වූ දිව්‍යමය වූ මොහොතක් ඔබේ ජීවිතයට තිබෙන්න යනවා. මම බයිබල් පද දෙකක් ඔබ සමග බෙදා ගන්නම්. හබක්කුක් දෙවනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ තිබෙනවා. මක්නිසාද දර්ශනයේ නියම කාලය දක්වා තවම ප්‍රමාද වේ. එහෙත් එය බොරු නොවි ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත. දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබටයි කතා කරන්නේ. ඔබට සමහර වෙලාවට දැනෙනවා තාම ප්‍රමාදයි. මේක තාම මගේ ජීවිතය තුල ඉෂ්ට වෙලා නැහැ. ඔබ දැන් මේ දේ අතහරින්න සූදානම්ෙන් ඇති. නමුත් ප්‍රේමවන්තනි මේ උදෑසන මම ඔබට කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයට සැලැස්මක් තිබෙනවා. උන්වහන්සේ ඒ දේ ඔබේ ජීවිතේ ඉෂ්ට කරන්නම යනවා. ඒ වගේම ගලාති 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා තවද යහපත්කම් කිරීමට මැලි නොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් නියම කාලයේදී කපා ගන්නෙමු. නැවත වාරයක් කාලය ගැන කියනවා. අපි යහපත්කම් කිරීම අපි නොකඩවා අපි කරගෙන ගියොත් ස්වාමින් වහන්සේ නියම කාලයේදී උන්වහන්සේ ඔබට අස්වැන්න දෙන්න යනවා. ආමෙන්. මේ උදෑසන ඔබ ශක්තිමත් වෙන්න ඔබට ඉන්නේ ඔබ ගැන සිතන්නා වූ ඔබ ගැන සැලසුම් කරන්නා වූ දෙවි කෙනෙක්. මේ උදෑසන උන්වහන්සේ ඔබේ ජීවිතයට ආශිර්වාද කරන්නට යනවා. මේ උදෑසන මම කැමති මේ කාරණා තුනෙන් ඔබේ ජීවිතයට යම් ප්‍රශ්නයක් යොමු කරන්න. අද දවසේ ඔබ සමහර වෙලාවට දේව සැලැස්මෙන් එළියට පැනලා ඉන්නවා නම් දේව සැලැස්මෙන් ඒ කාලය එනතුරු ඔබ තවම බලාගෙන ඉන්නේ නැතුව ඔබ යම් තීරණවලට එළඹිලා දේව සැලැස්ම විමසන්නේ නැතුව යම් තීරණවලට ඇතුල් වෙලා ඉන්නවද? මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා මගේ සහෝදරයා මගේ සහෝදරිය. උන්වහන්සේ කියනවා නැවත මා වෙතට එන්න. ඒ සැලැස්මට නැවත ඇතුල් වෙන්න. උන්වහන්සේට ඔබ ගැන යහපත් වූ යෝජනාවන් තිබෙනවා. ඒවා විපතේ නෙමෙයි ඒවා යහපත් වූ යෝජනාවන්.
උන්වහන්සේ නැවත මතක් කරලා දෙනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරිය සහෝදරිය තරුණයා තරුණිය මේ කාලය තුල ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්ම දේව කැමැත්ත නිරන්තරයෙන් විමසන්ට. මන්ද උන්වහන්සේ ඔබට පිළියෙල කරලා තිබෙන දේ ඔබට වෙන කොහෙන්වත් ලබා ගන්නට බෑ. ඊට වඩා යහපත් දෙයක් ඔබට සිතන්ටවත් බෑ. මන්ද ජීවමාන වූ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ඒ සැලැස්ම දීලා තිබෙන්නේ. ආමෙන්. ඔබ ඒ සැලැස්මට කීකරු වෙනවා නම් ඔබගේ ජීවිතේ සඵලවත් වෙන්න යනවා. ඔබ බලාපොරොත්තු වෙන ඒ මහත් වූ ප්‍රීතිය, ඒ මහත් වූ සතුට ඔබේ ජීවිතේ ඔබ අත්දකින්න යනවා. මම මේ උදෑසන ඔබව ධෛර්යමත් කරනවා. ඒ දේ දෙස බලන්ට මම ඒ පටන් ගද්දි කියපු කතාව දෙවියන් වහන්සේට අපේ ජීවිත ගැන සැලැස්මක් තිබෙනවා. ඔබ වීරය කරන්ට උන්වහන්සේගේ සැලැස්ම තුල ගමන් කරන්ට. ඔබ වීරය කරන්න උන්වහන්සේගේ කාලය එනතුරු ඒ කෙරෙහි බලා සිටින්ට. ඔබ වීරය කරන්ට ඔබගේ ප්‍රඥාවට ලෝකේ දරන මතයන් වලට හිර වෙලා ඉන්නේ නැතුව දේව කැමැත්ත දේව සැලැස්ම සොයන්ට ඔබ වීරය කරන්ට. උන්වහන්සේ ඔබගේ ජීවිතේ ඔබට සිතා ගන්නට බැරි පුදුම දේ බලවත් දේ උන්වහන්සේ කරන්ට යනවා. මම මේ දේ කියලා දවසේ ඔබ උදෙසා යාක්ෂණ කරන්නම්. දේව සැලැස්මට කීකරු වීම තුල අපිට තිබෙන ආශිර්වාද මොනවාද? පළවෙනි එක තමයි දේව සැලැස්ම තුල දේව සැලැස්මට කීකරු වීම තුල අප ජයග්‍රාහකයන් වෙනවා. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මට කීකරු වෙන්න ඔබ තීරණයක් ගන්න මොහොතේ පටන් ඔබ ඔබගේ ජීවිතය ජයග්‍රාහකයෙක් ඔබ කරගන්නවා. ඔබ තවදුරටත් මනුෂ්‍යයා කියයි නුඹ කිසිම වැඩකට නැති මිනිස්සෙක්. මිනිස්සු විවිධ කතා කියයි. අපි දන්නවනේ ඔයගේ ජීවිතය ගැන ඔයා මෙන්න මේ වගේ මිනිස්සෙක් කියලා ඔබට කියයි. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මට කීකරු වෙන මොහොතේ පටන් ඔබටම කියාගන්න ඔබ ජයග්‍රාහකයෙක් කියලා. ඒක දෙවියන් වහන්සේගේ වචනය තුල අපිට ඉගන්වනවා. ඔබ දේව සැලැස්මට කීකරු වෙන මොහොතේ පටන් ඔබ අතිශයින් ජයලද්දෙක්. ඒ වචනේ කියනවා අපි අතිශයින් ජයලද්දෝ. දෙවනි දේ තමයි ඔබ දේව සැලැස්මට කීකරු වීම තුල සතුරා යක්ෂයා පරාජයට පත් වෙනවා. ආමෙන්. මේ සතුරා කියන්නේ ඔබගේ අල්ලපු ගෙදර ඉන්න කෙනාවත් ඔබට විරුද්ධව ඉන්න කෙනාවත් නෙමෙයි. සතුරා කියන්නේ යක්ෂයා. ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙන මොහොතේ පටන් ඒ ස්ථානයේ සිට යක්ෂයා පරාජිතේ බවට පත් වෙනවා. ඒ නිසා යක්ෂයා පුළුවන් තරම් උත්සාහ කරයි දේව සැලැස්මෙන් ඔබ එළියට ගේන්න. යක්ෂයා ඔබට විවිධ හේතු ගෙන දෙයි. යක්ෂයා ඔබට කියයි අයියෝ බලන් ඉඳලා වැඩක් නැහැ. ඔක අතහරින්න. ඔබ අසුවෙන්ට එපා. මොකද යක්ෂයා දන්නවා ඔබ දේව සැලැස්මට කීකරු වෙන මොහොතේදී යක්ෂයා පරාජිතෙක් වෙනවා කියලා. ආමෙන්. තුන්වෙනි කාරණාව තමයි ඔබ දේව සැලැස්මට කීකරු වීම තුල දෙවියන් වහන්සේව මහිමයට පත් කරනවා. ආමෙන්. ඔබට දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නට තිබෙන හොඳම දේ තමයි දේව සැලැස්මට ඔබ කීකරු වෙන්න. මේ අලංකාර උදෑසන මම ඔබ උදෙසා යාක්ෂා කරන්නම්. මේ වෙලාවේ ඔබ නිවස තුල සිටියත් ඔබ පරක්කු වෙලා මේ දේශනාව අසනවා වෙන්න පුළුවන්. ඔබ කවුරු වුණත් අද දවසේ ඔබගේ හදවතට දෙවියන් වහන්සේ කතා කරා කියලා මම විශ්වාස කරනවා. දවසේ ඔබ තීරණයක් ගන්නට ස්වාමිනි මම නැවත ඔබගේ සැලැස්මට කීකරු වෙන්න යනවා. දෙවියන් වහන්සේට ඔබ ගැන සැලැස්මක් තිබෙනවා. දෙවියන් වහන්සේට මේ සභාව ගැන සැලැස්මක් තිබෙනවා. දෙවියන් වහන්සේට මේ දේශය ගැන සැලැස්මක් තිබෙනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම අපි කියන්නේ මේ දේශේ පරිවර්තනයක් ගෙනෙන්න ස්වාමින් වහන්සේ මේ සභාවත් ඔබවත් මාවත් කැඳවලා තිබෙනවා කියලා. අද දවසේ දෙවියන් වහන්සේට ඔබ ගැන සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම තුල උන්වහන්සේව මහිමයට පත් වෙනවා. ඒ සැලැස්ම තුල යක්ෂයා පරාජය වෙනවා. ඒ සැලැස්ම තුල ඔබ අතිශයින් ජයලද්දෙක් බවට පත් වෙනවා. මේ වෙලාවේ මම ඔබ උදෙසා යාක්ෂා කරන්නම්. ස්වර්ගික දෙවියන් වහන්සේ මේ උදෑසන ස්වාමිනී මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නා වූ මේ වචන ඇසුවා වූ සෑම දරුවෙක්ම අපි ඔබ වහන්සේ වෙතට ගෙන එනවා. අද දවසේ යමෙක් ඔබගේ සැලැස්ම තේරුම් ගන්නට බැරුව ස්වාමිනී ඔබ වහන්සේගේ සැලැස්මෙන් දුරස් වෙලා ඔවුන්ගේ ගමන ඔවුන් යනවද?
මම යාක්ෂා කරනවා ශුද්ධාත්මෙනි මේ අලංකාර උදෑසන උන්ගේ හදවත් තුල ඔබ වහන්සේ ක්‍රියා කරන්නට. උන්ගේ හදවත් තුල ස්වාමිනී ඔබ වහන්සේගේ සැලැස්මට නැවත එන පිණිස ඔබ වහන්සේ උන්ගේ හදවත් ස්පර්ශ කරන්නට කියා මම ඉල්ලනවා පියාණනි. ස්වාමිනී අද දවසේ උන් තීරණයක් ගන්න පිණිස අපි යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වෙලාවේ උන් උදෙසා යාක්ෂා කරනවා ස්වාමිනී. අපි ප්‍රකාශ කරනවා ඒ දේව දරුවන් අතිශයින් ජයලද්දන් කියා. ස්වාමිනී අපි ප්‍රකාශ කරනවා ඔවුන්ට ඔබ වහන්සේ වෙන් කර තිබෙන්නා වූ ඒ ඔබගේ සැලැස්ම ඊටමත් මහත් බලවත් වූ අලංකාර වූ සැලැස්මක් කියා පියාණනි. අද දවසේ ඒ තේරුම් ගන්නට බැරි වෙන පිණිස යක්ෂයා විසින් යමෙකුගේ සිත් අන්ධ කර තිබෙනවද? අපි යේසුනි ඔබගේ නාමයෙන් ඒ සිත් නැවත ස්වාමිනී පෙනීම ලබන පිණිස ඔබගේ සැලැස්ම ඔබගේ කැඳවීම ඔවුන් දකින පිණිස අපි ඔවුන් උදෙසා යාක්ෂා කරනවා පියාණනි. ස්වාමිනී මේ අලංකාර උදෑසන ඒ ජීවිත තුල ඔබ වහන්සේ පරිවර්තනයක් ගෙනෙන්න. ස්වාමිනී අපි දන්නවා අපි වරක් අපි ඔබ වහන්සේගෙන් දුරස්සුවත් අපි තීරණයක් ගත්තොත් අපි හරි මාර්ගයට එන්න ඔබ වහන්සේ අපිට නැවත අවස්ථාවක් දෙනවා කියලා අපි දන්නවා ස්වාමිනී. එදා යෝනා ඔබගේ සැලැස්මෙන් දුරස් වෙලා ගියා. නමුත් ඔබගේ දිව්‍ය සැලැස්මට ඔබ වහන්සේ ඌව නැවත ගෙනාවක් මෙන් අද දවසේ ඔබගේ සැලැස්මෙන් යමෙක් දුරස් වෙලා සිටිනවද ඒ අයව නැවත ඔබගේ දිව්‍යමය වූ සැලැස්මට ඇතුල් කරන්න කියා අපි ඉල්ලනවා පියාණනි. දැන් ඔබගේ දිව්‍යමය දෑතට මේ සෑම ජීවිතයක්ම මේ සෑම දරුවෙක්ම අපි බාර කරමින් කැප කරනවා. සියලු ගෞරවයත් සියලු මහිමයත් අපි ඔබ වහන්සේට ගෙන දෙනවා. යේසුස් වහන්සේගේ අතිශුද්ධ වූ නාමයෙන්. ආමේන්. ආමේන්. දැන් අපගේ පියාණන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍රයන් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් දැනුත් මතුවටත් ඔබ සියල්ලන් සමග වනසේක්වා. ආමේන්. ඔබ හැම කෙනෙකුටම ජේසු පිහිටයි ආශිර්වාදමත් සතියක්.